වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අපට පින ගැන විශ්වාසයක් හොඳින් තිබිය යුතුයි. පින ගැන තියෙන විශ්වාසය මනුෂ්‍ය ජීවිතයේ දියුණු වෙන්න උදව් වෙනවා. පින ගැනත් පව ගැනත් පිනෙහි විපාකය පවෙහි විපාකය මේ ආදී දේවල් ගැන අපට විශ්වාසයක් පිළිගැනීමක් තියෙන්න ඕන. එහෙම නැති මනුෂ්‍යයාගේ ජීවිතය පරිහානියට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේගේ අවබෝධය ලෝකයට ප්‍රකට කරනවා. බුදු කෙනෙක් තමයි මේ ලෝකය මුළුමනින්ම අවබෝධ කරගන්න කෙනා. වෙනත් කිසිවෙකුට ලෝකයේ මුළුමනින් සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකයේ මුළුමනින්ම අවබෝධ කළ කෙනෙකුට. ඉතින් උන්වහන්සේගේ අවබෝධය තමයි ධර්මයේ විදිහට ලෝකයට කියලා දෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක ඒ ධර්මයේ අහන්ත ලැබෙන කාලෙක මනුෂ්‍ය ලෝකයට පැමිණි මිනිස්සු විදිහට ජීවත් වෙන අය ඒ ධර්මයේ අහන්ත ලැබෙනවා නම් එයා ඊටාම වාසනාවන්ත පිරිසක්. මක් නිසාද එයාට මේ ලෝකය ගැන ඊටාම නිවැරදි ඊටා පිරිසිදු පරිපූර්ණ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. යමෙකුට මේ ලෝකය ගැන නිවැරදි අවබෝධයක් ඇති කරගන්න නොලැබෙනවා නම් ඔහුට ජීවිතේ දියුණු කරගන්න බෑ. ඒක හරියට අර සාමාන්‍ය දේ දිහා බැලුවත් ඒ වගේ තමයි. ගොවියෙක් Tamanගේ වගා බිම අඳුරන්නේ නැත්නම් ඒක සරු කරගන්න බෑනේ. නේද? මිනිසෙක් Tamanට තිබෙන භෞතික සම්පත් ගැනවත් අඳුරගන්න බැරි නම් ඒ වගේ ස්වභාවය ඌට දියුණු වෙන්න බෑ. සාමාන්‍ය දියුණුවක් ඇති කරගන්නත් බෑ. ඒතර යම් කෙනෙකුට මේ ලෝකයේ ස්වභාවය අපේ ජීවිතයේ ස්වභාවය තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ වැටහීමක් නැත්නම් ඔහු අසාර්ථක මිනිසෙක් බවට පත් වෙනවා. ඔහු අසාර්ථක කෙනෙක් වෙන්නේ මේ ජීවිතයේදීම ඔහුට නොයෙකුත් ආකාරයේ දුක් දුම්නස් වලට ගොදුරු වෙන්න වෙනවා. ඒ වගේම තමයි කය බිඳලා මලන් පස්සේ ඊටාම දුක් සහිත ලෝකවලට යන්න සිද්ධ වෙනවා. ජීවිතය ගැන ලෝකය ගැන මන අවබෝධයක් තියෙන කෙනාට මෙලවදීම ගොඩාක් දුක් දුම්නස් වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔහුට ලැබෙන ඊටාම උසස් ප්‍රතිලාභය තමයි මතු ජීවිතයේ කිසිම දුකකටපත් නොවන විදිහට සියලුම දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා. දැන් ඔබට තේරෙනවා ඇති සාමාන්‍ය මිනිසෙක් දිහා සාමාන්‍ය මිනිසෙක් ගැන කල්පනා කළොත් ගමනක් යද්දී ඔහු ඒ පාර හොඳින් අඳුරන්නේ නැත්නම් පාර ගැන වැටහීමක් නැත්නම් ඔහු කරදරයටපත් වෙනව නේද? නොදන්නා පැත්තකට යනකොට ඒ පැත්ත ගැන නොදන්න නිසා එහෙම නැත්නම් ගමනක් යද්දී පාර හොඳින් අඳුරන්නේ නැත්නම් නිතරම ඔහු කරදරයට පීඩාවට ගොදුරු වෙනවා. යම් කෙනෙක් ඉන්න හොඳට පාරතොට දන්නවා. ඒතර ඔහු කොහෙ ගියත් ඔහු අනතුරටපත් වෙන්නේ පීඩාවටපත් වෙන්නේ. ඒ වගේ තමයි ලෝකය ගැන ජීවිතය ගැන මනාකොට දන්නවා නම් හොඳින් දන්නවා නම් තේරෙනවා නම් මෙලවත් පීඩාවලටපත් වෙන්නේ නැහැ. මතු ජීවිතේ බරපතල උවදුර වලට ගොදුරු වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන කාලෙක
මේ වගේ පුණ්‍ය ක්‍රියාවලට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මෙයාට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. අද මේ කොයි කවුරුත් Tamanගේ ඥාතීන් එකතු වෙලා දානයක් පූජා කළා. මේ දාණය ඔබට විපාක පිණිස පවතිනවා. මේ දානෙන් අපටත් යහපත් විපාක තිබෙනවා, ඔබටත් යහපත් විපාක තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දානය පූජා කරන කෙනාට ඒ සඳහා ලැබෙන දෙයක් තියෙනවා. මොනවද ලැබෙන්නේ? ආයුෂ, වර්ණ, සැප, බල කියන දේවල් ඔහුට ලැබෙනවා. දැන් ඔබ අපට බත් ව්‍යංජන ආදී දේවල් පූජා කරනවා. එයින් අපටත් ලැබෙනවා, ආයුෂය ලැබෙනවා. දැන් ඔබ අපට අපේ ආයුෂය තමයි දුන්නේ. දැන් මේ ආහාර අනුභව කරාම ඒ අනුභව කරන කෙනා අපිට අපේ ආයුෂය ආරක්ෂා වෙනවා. අපේ ශරීර වර්ණය, පැහැය ඒ ආහාරයෙන් තමයි ආරක්ෂා වෙන්නේ. කායික සැපය ඒ ආහාරයෙන් ආරක්ෂා වෙනවා. කායික ශක්තිය මේ ආහාරයෙන් ආරක්ෂා වෙනවා. ඒතර ඒ කායික ශක්තිය, කායික සැපසු පහසු ආදී දේ නිසාම මානසික ශක්තියත් ආරක්ෂා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා ආහාර නැහැ, දුර්වල වෙලා යනවා. එයින් හිත දුර්වල වෙනෝනේ සමහර ගොඩක් අයගේ. නේද? එක වේලක් ආහාර නැතුනහම බලන්න කෙනෙකුට කොච්චර අමාරුද කියලා. මහා හයිහත් හිතෙන මිනිස්සු සමහර විට නේද? යෝධ හයිය තියනවා කියලා කියනවා. කෑම වේල චුට්ටක් පරක් වුණාම ගොඩක් අමාරුයිනේ. ඒතර වෙනවා කායික හයියත් එක්ක සිතේ හයිය සම්බන්ධ වෙලා තියෙනවා නේද? සිත වඩපු උතුම් අයට නම් කය බිඳිලා ගියත් කුසගින්න නිසා කය පෙලන්නේ. නමුත් සාමාන්‍ය මනුස්සයාට පුංචි කුසගින්න ඇති සිත මුළුමනින්ම වට්ටන්න. ඒ නිසා මේ ආහාර පූජා කිරීම ඊටාම බල සම්පන්න පුණ්‍ය ක්‍රියාවක්. ඒතර අපි පේන්ට කැම බීම දුන්නට ඇත්තම දීලා තියෙන්නේ මොනවද? අපට හිතෙන අපි බත් ව්‍යංජන දුන්නා කියලා නේද? ඊට වඩා දෙයක් දීලා තියෙනව නේද? ඊට වඩා දෙයක් දීලා තියෙනවා. මොනවද? ආයුෂ, වර්ණ, සැප, බල කියන දේවල් තමයි ඔබ විසින් අපට දුන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ යමක්ද අපට දුන්නේ ඒ දේ ඔබට පෙරලා ලැබෙනවා. මෙලව පරලොව දෙලෙහිම එහි ආනිසංස තියෙනවා. දැන් ඔබ අපට පූජා කළා බත් වේලක්. එහි අපට ආනිසංස ටික වෙලාවයි තියෙන්නේ. පැහැදිලිද? ඔබ අපට මේ දුන්න දෙහි ආනිසංසය ටික වෙලාවකින් ආවර වෙලා යනවා. හෙට වෙනකොට යලි ආහාර ආය අපට ගන්න වෙනවා. ඒතර මේ ආහාර නිසා අපට ලැබෙන ආයු, වර්ණ, සැප, බල ස්වල්ප කාලකින් අවසන් වෙනවා. නමුත් ඒ පූජා කරන කෙනාට ඊට වඩා දීර්ඝ කාලයක් මෙහි විපාක පිහිටනවා. ඒ නිසා දානය ලබන කෙනාට වගේම දෙන කෙනාටත් සැප විපාක පිණිස පවතින බව තේරුම් ගන්න. ඒ වගේම තමයි ඒ පූජා කරන කෙනාට එහි සැප විපාකය මෙලවත් පරලවත් දීර්ඝ කාලයක් පුරා පවතිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ දාණය දෙන කෙනාට එහි විපාක විදියට මොනවද ලැබෙන්නේ? ආයුෂ ලැබෙනවා, වර්ණය ලැබෙනවා, සැප ලැබෙනවා, බලය ලැබෙනවා. එතකොට ඒ සැප විපාකය පරලොවදීත් ලැබෙනවා. දන් දෙන කෙනා මනුෂ්‍ය ලෝකයේදී හෝ දෙවියන් අතර ඉපදිලා මේ ආයු, වර්ණ, සැප, බල කියන දේවල් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා.
එතකොට ඒ දානය නිසා ඒ ආයු වර්ණ සැප බල කියන දේ ලැබීම පිණිස වන පින ඉපදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ යම්තාක් සැප විපාක තියෙයිද සැප විපාක පිණිස වන පින ඉපදෙන ප්‍රධාන ක්‍රමයක් තමයි දානය. දානය පුණ්‍ය ක්‍රියා අතර ඊටාම වැදගත් නිතර කළ යුතු බහුල වශයෙන් කළ යුතු පුණ්‍ය ක්‍රියාවක්. පහසුවෙන් කරන්න පුළුවන් පුණ්‍ය ක්‍රියාවක්. හැබැයි පහසු කියලා කියන්නේ දක්ෂ කෙනාට පහසුයි. දක්ෂ කෙනා කියලා කියන්නේ ධර්මයේ දන්නා කෙනාට දානමය පින්කම් පහසුවෙන් කරන්න පුළුවන්. කියන අවස්ථාව තියෙනවා. එතකොට අවස්ථාව පෑදෙන්නේ දන් දෙන අවස්ථාව පෑදෙන්නේ දානය ගැන දන්නා කෙනාට. දානය ගැනත් දානෙහි විපාක ගැනත් දැනගන්න ඕන. ඒතර දානය කියලා අපි ආහාර පූජා කළාට ඊට වඩා උසස් දෙයක් ඊට වඩා පුළුල් දෙයක් එහි සිද්ධ වෙනව නේද? කන බොන දේ දුන්නාට ඇත්තටම ඊට වඩා වටින දෙයක් අපි දීලා තියෙනවා. දැන් කන බොන දේ නම් ටිකකින් ඒවා පිරිණි වෙලා යනවා, කුණු වෙලා යනවා, පණුව ගහනවා. එහි වටිනාකම නැති වෙනවනේ. නේද? නමුත් බලන්න ඒ නොවටින ආහාරය වටිනාකම ස්වල්ප වන ආහාරය පූජා කිරීමෙන් ලැබෙන ආනිසංසය ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා ඒ නොවටිනා ආහාරයට වටිනාකමක් ලැබෙන්නේ ඒ දානයේ විදිහට අත්හැරීමෙන්. ආහාරය අපි අත් නොහැර ඒට ගිජුව ලොල්ලු තියාගන්න අය ඉන්නවනේ. සමහර අය ඉන්නවා තමන් අනුභව කරන්නෙත් නැහැ අනිත් අයට දෙන්නෙත් නැහැ. ඇයි යාට ඒක ගොඩාක් වටිනවා. නේද? නමුත් දැන් අපිට තේරෙන්න ඕන අපට තේරෙනවා එහි වටිනාකම නොදී ඉන්න තාක් දානයේ පිණිස අත් නොහැර සිටින තාක් ආහාරයේ වටිනාකම කොච්චරයිද? වටිනාකමක් නැහැ. අපි හිතමු ආහාරය දෙන්න හිතෙන්නේ නැහැ. ලෝභයෙන් අනුභව කරනවා. ඇතැම් අය ලෝභයෙන් අනුභව කරනවානේ. ඊටාම සුළු වේලාවකින් ඒ අනුභවයම අපට පීඩාවක් බවට පත් වෙනවා. ඒතර පේනවා නේද ආහාරයේ වටිනාකම නොවටිනාකමක් බවට පත් වෙනවානේ. ඉතින් ඒ ආහාරය අපි අනුභව කරන්න පටන් ගනිද්දී අතින් අල්ලද්දිම ඉඳුල් වෙනවා. තව කෙනෙකුට තබා අපි අනපු බත් පිඬ ඒ මොහොතේම අනුභව නොකොට තව ස්වල්ප වේලාවකින් අනුභව කරන්න පුළුවන් අපිට ඒක. අපි අනුභව කරන්න අනන බත් පිඬ තියෙනවා. ඒ මොහොතේම අපි ඒක අනුභව නොකර පස්සේ අනුභව කරන්න තියාගත්තොත් අපි අනපු එක අපටම පුළුවන් ද ගිලින්න? එච්චර ඕනේ. ඒක හැඩ බලා ඇනුවත් අනුභව කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. ආහාරයේ වටිනාකම ඒ වගේ දෙයක්. නොවටිනා එකක්. වටිනාකමක් නැති එකක්. ඊළඟට බලන්නකෝ අපි ආහාරයේ අල්ලපුවම ඉඳුල් වෙලා යනවා. කටට ගත්තාම මේක කෙලා ආදී දේත් එක එකතු වෙනවා. බඩට ගියාම වමනේ වගේ වෙනවා. ඊට පස්සේ ඒක අසුචි බවට පත් වෙනවා. ඒතර එහි වටිනාකම මොකද්ද? නොවැදගත් නේද ආහාරයේ වටිනාකම? අපි විශාල විදිහට හිතුවට ඊළඟට අපි උයන්නතු තිබ්බත් උයපු එක නොකා තිබුණත් කුණු වෙලා දුර්ගන්ධය හැමලා ළඟ තියාගන්නත් බැරි දෙයක් බවට පත් වෙනවා. ඒතර ආහාරය කියන්නේ ඒ වගේ වටිනාකම ශුන්‍ය වෙලා යන වටිනාකම හිස් වෙලා යන දෙයක්. ඒතර ආහාරය අනුභව නොකොට දානයේ පිණිස අත්හරින යම් ආහාරයක් ඇද්ද අන්නේට වැඩි වටිනාකමක් එකතු වෙනවා. කලින් තිබුණට වඩා විශාල වටිනාකමක් එකතු වෙනවා දානයේ පිණිස අත්හරින ආහාරය. ඒතර
ඒ ආනිසංශය ඒ වටිනාකම තමන්ටත් ඒ දාණය පිළිගන්න අයටත් දෙපිරිසකට පවතිනවා. දැන් බලන්න ඔබේ දාණය නිසා අපට පුළුවන් වුණා අපේ ආයුෂය, වර්ණය, සැපය, බලය මේ කායික වශයෙන් තියෙන පහසුව සුරක්ෂිත කරගන්න පුළුවන් හෙට වෙනකන්. ඇතැම් විට හෙට ආහාර නැත්තම් තව දවස් කීපයක් දක්වාත් ඔබේ ආහාරයෙන් තමයි අපි ආරක්ෂා වෙන්නේ. ඒතර ඒ ආහාරයට වටිනාකමක් කලින් තිබට වඩා ලැබුණානේ නේද? ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා යම්තා සිල් සුරක්ෂිත කරනවා නම්, යම් ගුණ ධර්මයක් සුරක්ෂිත කරනවා නම්, බණ භාවනාවක් කරනවා නම් ඒ සියල්ලට ආධාර වෙන්නේ ඔබේ දාණය. කුසගින්න ඊටා භයානක දුක් උපදවන ගින්නක් නේද? බඩ ගිනි කියලා කියන්නේ පිච්චෙනවා නේද? එතකොට ඒ ගින්න නිවා ගන්නටයි ඔබේ ආහාරයේ වටිනාකමක් ලබා දුන්නේ. ඒ ගින්න නිවුනම් පස්සේ භික්ෂුන් වහන්සේලා එතනින් නතර වෙලා ඉන්නේ නෑනේ නේද? බඩගින්න නිවුන භික්ෂුව සීලය සුරක්ෂිත කර ගන්නටත් එයින් නොනවති බණ භාවනා කරමින් විමුක්තිය පිණිස කටයුතු කරන්නත් උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරගන්න උත්සාහ කරනවා. සිතේ යම් අකුසල් තියෙනවා නම් ඒවා බැහැර කරලා තමාටත් අනුන්ටත් යහපත පිණිස වන සිත උපදව ගන්න උත්සාහ කරනවා. සතුරෙකුටවත් සතුරු සිතක් නොඋපදවා ඉන්න උත්සාහ කරනවා. කිසිවෙකුට කරදර නොවන ඊතා යහපත් ජීවිත ඇති කරගන්න භික්ෂුන් උත්සාහ කරනවා. නරකයි කියලා ලෝකයේ සම්මත යමක් ඇද්ද? ඒ සියලු නරක දේවල් අතහරින්නයි භික්ෂුන් උත්සාහ කරන්නේ. මේ ලෝකේ හොඳයි කියලා යම් තාක් දේ ඇද්ද? අන්නේ හොඳයි කියන සම්මත දේවල් කරමින් ඒවා සම්පූර්ණ කරන්න උත්සාහ කරන පිරිසක් භික්ෂු. ඒතර සිත මුළුමනින් පිරිසිදු කරගෙන විමුක්තිය ඇති කරගන්නයි භික්ෂුන් උත්සාහ කරන්නේ. ඒතර ලෝකේ අනිකුත් මිනිසුන්ට වඩා භික්ෂූන් කියන කොට්ටාසය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රියාවන්ට වඩා ශ්‍රේෂ්ඨ උසස් ක්‍රියාවන්හි නිරත වෙන අය. ඒ නිසා ඉබඳු භික්ෂූන් උදෙසා අත්හරින දානය, ආහාර වේල අග්‍ර විපාක පිණිස පවතිනවා. ඔබේ අත්හැරීම, ඔබ දානයේ විදිහට කළ අත්හැරීම භික්ෂුන් උදෙසා කරන අත්හැරීමක් නිසා ඒ භික්ෂූන්ටත් ඒක අග්‍ර විදියට පිහිටනවා. භික්ෂුන්ගේ සීලය සුරක්ෂිත කරගන්න, සිතෙහි තිබෙන අයහපත් දේ අතහරිමින් යහපත් විදියට සිත හදාගන්න, ඊළඟට අයහපත් කායික වාචසික මානසික ක්‍රියා අතහැරලා යහපත් කායික මානසික වාචසික මානසික ක්‍රියා උපදවා සම්පූර්ණ කරන්න. එපමණක් නොවේ බුදුරජාන් වහන්සේ වදාළ ආරි සත්‍ය අවබෝධයේ පිණිස වන්නා වූ යම්තාක් ධර්මයන් නැද්ද? ඒ සියල්ල පුරුදු කරගෙන සම්පූර්ණ කර ගැනීම පිණිස ඔබේ දානය, ඔබවන් අය කරන අත්හැරීම ආධාර වෙනවා. අපි අහලා තියෙනවා එදා අපේ බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරද්දී මහා සැප සම්පත් විඳපු රජ මැදුරක උපන් කුමාරයෙක්, සක්විති පදවියට උරුමකම් කියපු කුමාරයෙක්. උන්වහන්සේ සියල්ල අතහැරලා ශ්‍රමණ ජීවිතයට පත් වුණා. ඒ අත්හැරිය උන්වහන්සේට ආහාර වේලක් සඳහා වත්කම් තිබුණේ නැහැ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ දක්වාම සිත දියුණු කළා. ලෝකේ යම්තාක් නරක දේ තිබුණා නම් ඒ සියල්ල අත්හැරලා යහපත් වූ සියල්ල සම්පූර්ණ කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මුළු ලෝකයම අවබෝධ කළා. ඊතරම් ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් උපදව ගන්නට අන් අයගේ දානමය අත්හැරීම උපකාර වුණා. එතකොට බලන්නේ දානයේ විදිහට ආහාරය අත්හැරීම
කොතරම් වටිනාකමක් ඒ ආහාරයට එකතු කරනවද? නේද? ඒ ආහාරය අපි කාටවත් නොදී හිටියනම් උපරිම අපි ඒක අනුභව කරනවා. ඒ ස්වල්ප සුවයක් තියෙනවා. පීඩා ගොඩක් එයින් උපදවනවා. අපි අන් අයට නොදී අපි සුරක්ෂිත කරගන්නා ඒ ආහාරයට සුළු වටිනාකමක් තිබුණ ඒ ආහාරයේ වටිනාකම නැති වෙලා හීන දෙයක් බවට පත් වෙනවා. අසුචි බවට පත් වෙනවා. අනුභව කරත් අපිට එයින් ලෙඩ ගොඩක් තමයි උපදවන්නේ. පීඩාවක් උපදවන්නේ. නේද? නමුත් බලන්න ඊතා යහපත් සිතින්, ඊතා කාරුණික සිතින් ජීවිතය ගැන, ලෝකය ගැන දැනගෙන, දානය ගැන, එහි විපාක ගැන, පින ගැන, එහි විපාක ගැන දැනගෙන, බුදුරජාණන් වහන්සේ ගැන දැනගෙන ආහාර පිටක් දානය විදිහට මහා සංඝයා උදෙසා අත්හරීද? එහි ඒ ක්‍රියාව, ඒ දානේ නම් වූ ක්‍රියාව නිසා ඒ දන් පිඩට කොතරම් වටිනාකමක් එකතු වුණාද? එසේ දානය වළඳන ඒ භික්ෂූන් එදා පටන් අද දක්වා, එදා බුදුරජාණන් වහන්සේ අසුරු කරගෙන ඔබ වැනි අයම අත්හැරපුයේ දන් පිඩ වළඳපු භික්ෂූන් ඇතැම් විට ඔබ දන්නවා ඔබට වඩා ගොඩාක් දිලිඳු අය ඒ කාලේ දානේ පූජා කළේ. ඇතැම් අයට දානයක් දෙන්න ශක්තියක් තිබුණේ නැහැ. පොහොසත් අයත් දානේ දුන්නා. නමුත් එකල හිටපු බොහෝ දෙනා ඊටා දිලිඳු, එදා වේලවත් අනුභව කරන්න කන්න බොන්න නැති මට්ටමේ දිලිඳු අය එදා භික්ෂුන් උදෙසා, බුදුරජාණන් උදෙසා දානේ පූජා කළා. එතකොට මේ දානය කියන ධර්මතාවය, දානය කියන පුණ්‍ය ක්‍රියාව මේ ලෝකයට කොතරම් යහපත් ප්‍රතිලාභ එකතු කරලා තියනවද කියලා බලන්න. බුදුවරු බිහි කරන්ට අන් අයගේ දානය උපකාර සහිතයි. දානය නොතිබුණා නම් බුදුරජාණන් වහන්සේලා බිහිවීම දුෂ්කරයිනේ. ඒ බුදුරජාණන් වහන්සේලාට මෙලව පවතින්ට කොච්චර දුෂ්කරද දානය කියන ධර්මයේ ලෝකේ නැති වුණා නේද? එදා සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා රහතන් වහන්සේලා පහළ වුණා. ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පසු අප්‍රමාණ රහතන් වහන්සේලා බිහි වුණා. ඒ සියලු උතුම් භික්ෂුන් වහන්සේලා අන් අයගේ දානය අනුග්‍රහ කරගෙනයි, අන් අයගේ දානයේ අනුග්‍රහය මත තමයි ඒ උසස් ජීවිත උපදවගත්තේ. උන්වහන්සේලාගෙන් ලෝකයට වෙච්ච උපකාරය කොතරම් අග්‍ර දෙයක්ද නේද? යම්තාක් සුගති සම්පත් ලැබෙනවා නම් මිනිසුන්ට, සත්වයන්ට ඒ බුදුවරුන්ගේ උපකාරයෙන්, භික්ෂූන් වහන්සේලාගේ උපකාරයෙන් එයින් තමයි සුගති සම්පත් ලබන්න පුළුවන්කම තියෙන්නේ. යම් කෙනෙක් සියලු දුකින් නිදහස් වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේලාගේ අනුග්‍රහයෙන්, මෙලව සැප පරලොව සැප ලබනවා නම් ඒ බුදුරජාණන් වහන්සේලාගේ අනුග්‍රහයෙන්, ආධාරයෙන්, මහා සංඝරත්නයේ උපකාරයෙන්, ඊතර ලෝකයට මහා යහපත සලසන්නා වූ ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ලෝකයට බිහි වෙන්නේ ඒ උතුම් පිරිස ලෝකේ සුරක්ෂිතව යම් සෑහෙන කලක් පවතින්නේත් ඔබ වැනි අය යහපත් සිතින් අත්හරින දානය නිසායි. ඒ නිසා දානය පූජා කරන අයට වගේම දානය පිළිගන්නා අයට පමණක් නොවේ, අප්‍රමාණ පිරිසට ආනිසංස යහපත් ප්‍රතිලාභ සහිත බව තේරුම් ගන්න. පූජා කරන ඔබට ලැබෙන ප්‍රතිලාභය ඒ වගේම බල සම්පන්නයි. ඔබට මෙලවදීත් පරලොවදීත් මෙහි යහපත් සැප විපාක තියෙනවා. ඔබට මෙලවදීත් දානය නිසා යහපත් සැප විපාක ලබන්න පුළුවන්.
පරලොවදී දෙවියන් අතර වේවා මිනිසුන් අතර වේවා දීර්ඝායුෂ, ඊතා පැහැපත් ශරීර, අලංකාර ශරීර, ඊතා සුව පහසු ශරීර, ඊතාම ශක්ති සම්පන්න ශරීර ලබන්ට දානයෙන් රැස් වෙන පින උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ දානය වගේම පින් කරන විදිහවල් තව තිබෙනවා. දැන් අපි දානයෙන් ලැබෙන ආනිසංස දන් පූජා කරන අයටත් අන් අයටත් ලැබෙන ආනිසංස ස්වල්පයක් කතා කළානේ නේද? ඒතර අපට පේනවා අපි ක්‍රියාවෙන් නම් බත් හැන්දක් බෙදනවා, ව්‍යංජන හැන්දක් බෙදනවා. බැලුවාම එහි වටිනාකමක් ලොකුවට පේනවද? නෑ නේද? ලොකුවට පේන්නේ නෑ. ඒ නිසා ගණන් ගන්නෑ කවුරුත්. දාන වෙලාවට කවුරුත් සමහරු ගණන් ගන්නෙත් නෑ. නමුත් දැන් බලන්නකෝ අපි මේක ගැන කතා කරපුවාම මේ ගැන හිතපුවාම එහි වටිනාකම ප්‍රමාණ කරන්න බෑ නේද? නේද? ඒතර ඒ දානෙහි වැඩිම වටිනාකමක් ලැබෙන්නේ බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දෙන දාණය. වැඩිම වටිනාකමක් ඊට ලැබෙනවා. ඒ වගේම තමයි දන් දෙන්න තව අවස්ථා තියෙනවා. අම්මා තාත්තට කැම බීම දෙනවා. දූ දරුවන්ට කැම බීම. ඒ ඔක්කොම දන් දීන් තමයි. ගෙදරට එන ආගන්තුකයට කන බොන දේ දෙනවා. ගෙදර ඉන්නෝ ඒවා පිට සත්‍යකට ආදී ආහාර කන බොන දේ දෙනවා. මේ සියල්ල දාන් පූජා කිරීම. ඒ දානය අතර ඒතොරේ දන් විදිහට ඒ කරන ක්‍රියාව අතර අග්‍ර වෙන්නේ බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා කරන දානමය පින්කම්. ඒතර බුදුරජාන් වහන්සේ මේ පින්කම් අතර දානමය පින්කම් වගේ ඊට වඩා බල සම්පන්න පින්කම් ගැන කියලා දෙනවා. දැන් ඔබට දානමය පින්කම් ගැන තරමක් තේරෙන්න ඇති නේද? අපි පොඩිවට කරාට ඒ විපාකය මේ මහා පොළොවට වඩා විශාලයි කියලා ඔබට තේරෙන්න ඇති. ඒතර මේ විදිහට දානය ගැන දන්නවනම් මිනිස්සු ගොඩාක් සතුටෙන් දන් දෙනවනේ. ගොඩක් සතුටෙන් දන් දෙනවා නේද? ස්වල්පයෙන් හෝ දන් දෙන්න උත්සාහ කරනවා. ලොකු දාන ගැන කවර කතාවද? ඉතින් තියෙන විදිහෙන් දන් දෙන්න උත්සාහ කරනවා. හැමෝටම ලොකුවට දාන දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම අනිවාර්යයක් නැහැ. නේද? දානේ හැන්දක් බෙදුවත් ඇති. මොකද කෙනෙකුගේ කුසගින්න නිවෙන්න බත් හැන්දක් දෙකක් නෙවන වෙන්නේ. මහ ගොඩක්ද? නේද? දැන් ඔබ දැක්කා ඔබ භික්ෂුන් වහන්සේගේ පාත්‍රයට පූජා කරනකොට බත් හැන්දයි දෙකයි නේද පූජා කළේ? ඊට වඩා අනුභව කළේ නෑනේ භික්ෂුන්. නමුත් බලන්න ඒ විදිහට බත් හැන්දක් දෙකක් පූජා කළාට ඒ පූජාවෙන් නිසා නේද බුදුරජාණන් වහන්සේලා ලෝකයට පහළ වෙන්නේ. එදා අපේ මහා බෝසත්න් වහන්සේ පිඬුසිඟා වඩිද්දී කිසිවෙක් දානේ පූජා නොකළනම් දානමේ පුණ්‍ය ක්‍රියාව ලෝකේ නොපැවතුණා නම් මේ ලෝකේ යම්තාක් බුදුරු පහළ වෙද්දී දානමය ක්‍රියාව ලෝකේ නොතිබුණා නම් මේ ලෝකේ මහ රහතුන් බිහි වෙද්දී දානමය ක්‍රියාව ලෝකේ නොතිබුණා නම් නේද? එහෙනම් දන් දීම ස්වල්ප වූ කටයුත්තක් නොවේ. මහා පිං සිදුවන ආනිසංසවල ප්‍රමාණය කියන්න බැරි තරම් අනන්ත ආනිසංස තිබෙන ක්‍රියාවක්. බලන්න දානේ පින්කම දානේ ආනිසංස මහා විශාලයි කියලා අපට දැන් තේරෙනවා. ප්‍රමාණ කරන්න බෑ කියලා අපට දැන් තේරෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මෙබඳු මහා ආනිසංස තිබෙන ප්‍රමාණ කරන්න බැරි තරම් ආනිසංස තිබෙන දානමය පින්කමට වඩා ඊට වඩා උසස් පින්කම් තියෙනවා. ඊට වඩා අග්‍රවන පින්කම් තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ දානමය පින්කමට වඩා අග්‍රයි කියලා කියනවා සිල් ආරක්ෂා කිරීමෙන් රැස් වෙන පින. දන් දෙන පිනට වඩා අග්‍රයි, ශ්‍රේෂ්ඨයි, ප්‍රමාණ කරන්න බැරි තරම් විශාල පිනක් කොමකින්ද රැස් වෙන්නේ? සිල් ආරක්ෂා කිරීමෙන්. ඒතර උපාසක උපාසිකාවන්ට
ඒ විදිහට පින් රැස් කර ගැනීම පිණිස සුරක්ෂිත කර යුතු සිල්පද 5ක් තියෙනවා. මොනවද සිල්පද 5? අපි කවුරුත් දන්නවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේනෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම. මෙන්න මේ සිල්පද 5 තමයි උපාසක උපාසිකාවන් විසින් සුරක්ෂිත කළ යුතු සිල්පද. ඒතර සිල්පද 5 ආරක්ෂා කිරීමෙන් රැස්වෙන පින දානමය පිනට වඩා බලවත් කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. දැන් දානමය පින බලන්න කොච්චර විශාලකක්ද නේද? දානේ නිසා ඇති වෙන ආනිසංස අපිට හිතා ගන්න බැනේ. මිනිස්සෙක් ඒ දානෙන් ඇති වෙන ආනිසංසය ගැන හිතුවොත් අවුරුදු ගණන් හිටියත් ඉවර කරන්න බෑ. ඒතරම් ආනිසංස තියෙනවා. එතකොට ඒ දානේ නිසා එහි දන් පූජා කරන කෙනාට ලැබෙන සැප විපාකයක් ඒ වගේමයි. දැන් දන් දෙන කෙනා මනුෂ්‍ය ලෝකේ ඉපදුනොත් එහෙම ඔහුගේ ආයු වර්ණ සැප බල මිනිස් ආයුෂය දීර්ඝායුෂ ලැබෙනවා. ඊටාම වර්ණවත් ශරීර ස්වභාවය ලැබෙනවා. සුවපහසු ශරීර ලැබෙනවා. බලවත් ශරීර ලැබෙනවා. මනුෂ්‍ය ලෝකෙට එන කෙනාට දන් දීලා තියෙනවා නම් දැන් අපි ඕන තරම් දන්නව නේද මනුෂ්‍ය ලෝකයේ ඇතම් මිනිස්සු ගොඩාක් දීර්ඝායුෂ තියෙනවා. ඊළඟට බලන කෙනා යලි බලන විදිහට ලස්සන ශරීර ස්වභාව තියෙනවා. ඊටාම සැප සහිතයි සමහරගේ ශරීර. ශක්තිමත් ශරීර. දැන් ඇතම් අය ඉන්නවා ආයුෂ අඩුයි. දුරු වර්ණයි. ශරීරයේ සුවපහසු නෑ ඇතම් අයට. හරි පීඩා සහිතයි. හයිහත්තියේ නෑ. ඒතර ආයු වර්ණ සැප බල දුර්වල වෙන්න හේතුව තමයි පෙර දන් දීලා නැතිකම. ආයු වර්ණ සැප බල බලවත් වෙන්නේ පෙර දන් දීලා තියෙන නිසා. ඒතර මනුෂ්‍ය ලෝකයේදී ආයු වර්ණ සැප බල බලවත් තිබෙන්නේ පෙර දන් දීම මුල් වෙලාහි විපාකයක් විදිහටයි. දෙවියන් අතර ඉපදෙන කෙනාටත් ඒ දිව්‍ය ආයු වර්ණ සැප බල කියන දේවල් බලවත් වෙනවා පෙර දන් දීලා තියෙනවා නම්. දැන් මනුෂ්‍ය ලෝකයට වඩා දෙවියන්ගේ ආයුෂ ගොඩාක් වැඩි. මනුෂ්‍ය ලෝකේ අපි ඉන්නේ ටික කලයිනේ අවුරුදු 50 60 70 80 වෙනකොට අපි ඉදිරියලා ගිහිල්ලා. දිව්‍ය ලෝකේ එහෙම නෙමෙයි. දිව්‍ය ලෝකේ ගොඩාක් ආයුෂ තියෙනවා. මේ මනුෂ්‍ය ලෝකේ අවුරුදු 50ක් චාතුම් මහරජ ලෝකේ එක දවසක්. බලන්න කොච්චර දීර්ඝයි දාශ නේද? අපේ දවස ඉක්මනින් ගෙවිලා යනවා. ඒගොල්ලන්ගේ දවස් එහෙම ගෙවෙන්නේ නැහැ ලේසියෙන්. දීර්ඝයි කාල ආවිෂය. ඒතර අපි අහලා තිනවා දෙවිවරු කියන්නේ ගොඩාක් අලංකාරයි. දැන් මිනිස්සුත් ඇතම් මිනිස්සු ඉන්න ලස්සනයි. ඇඟ බබලෙන මිනිස්සු ඉන්නවා නේද? ඇතම් අය. කලාතුරකින් දිලිසෙන මිනිස්සු ඉන්නවා. බලන්න ලස්සනයි. දෙවිවරු දෙවියන්ගේ ශරීර බබලෙනවා ආලෝකයේ පැතිරෙනවා. ඈතට ආලෝකයේ පැතිරෙන දෙවිවරුන්ගේ. එච්චර ලස්සනයි. දැන් මිනිසයාගේ ශරීරයේ පොඩි වෙලාවකින් දාඩිය දානවා නේද? සෝදන්න ඕනේ. සෙමසොටු කෙල කබ ගලනවා. අප්‍රසන්න වෙනවනේ. දෙවිවරුන්ගේ එහෙම නැහැ. දෙවියන්ගේ ශරීරය එහෙම අප්‍රසන්න නැහැ. දෙවියන්ට මිනිසයාගේ ශරීරයේ ගඳයි කියලා කියන්නේ දුර්ගන්ධයක් මනුෂ්‍ය ශරීරේ. දෙවියන්ට නොවේ. මිනිස්සුන්ටම මිනිසුන්ගේ ශරීර ගඳයි. ඒතර මිනිස්සු සුගතියක හිටියත් මේ ශරීරය දුර්වලයි. නමුත් දෙවියන් දිව්‍ය ලෝකවල එහෙම නැහැ. දුර්ගන්ධයේ හමන ශරීර නැහැ. අඳුරු වෙච්ච දුරු වර්ණ වෙච්ච ශරීර නැහැ. ඊටාම පැහැපත් දීප්තිමත් එළිය විහිදෙන අලංකාර ශරීර දෙවිවරුන් තියෙන්නේ. දැන් මිනිසුන් වගේ ලෙඩ දුක් එහි නැහැ. නිරෝගී. ලෙඩ නැහැ. දැන් අපි කුසගින්නේ දුක් විඳිනවා. එහෙම නැහැ එහි දෙවිවරුන්ට. කුසගිනි නැහැ. ඊටාම සැප සහිතයි. ඒතර ඒ දෙවියන් අතර දීර්ඝායුෂ ලබන්න පුළුවන්නේ මිනිස් ලෝකයේදී දන් දෙන අයට.
මිනිස් ලෝකේ දන් දෙන අයට ඒබඳු සැප සහිත දිව්‍ය ලෝකවල දීර්ඝායුෂ ඒ වර්ණය ඊටා බලවත් වර්ණය ලැබෙනවා. සුවේ බලය ලැබෙනවා. ඒතර දානේ නිසා ඒබඳු පුණ්‍ය විපාක ලබන්න පුළුවන්. ඒබඳු පුණ්‍ය විපාක ඒ දානීය පුණ්‍ය විපාකයට වඩා බලවත් පුණ්‍ය විපාක සීලයෙන් ලැබෙන බව බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. සීලය කියන ධර්මතාවය මුළුමනින්ම සුගතිය උපදවා දෙන්න උදව් වෙනවා. ඒ වගේම තමයි යම්තාක් ලෝකයේ දුක් තිබේද සියලු දුක් වලින් නිදහස් වෙන්නත් උදව් වෙන්නේ සීලය. දැන් දානෙන් ඒ වගේ ආනිසංස ලැබෙන්නේ නැහැ. දානෙන් ලැබෙන්නේ මොනවද? මනුෂ්‍ය ලෝකයේ හෝ වේවා දිව්‍ය ලෝකයේ හෝ වේවා ආයු වර්ණ සැප බල ලැබෙනවා. නමුත් ඒ සුගති ලෝකෙට එන්ට උදව් වෙන්නේ දානේ නොවේ. එන්ට උදව් වෙන්නේ මොකද්ද? මොකෙන්ද? සීලයෙන්. පැහැදිලිද ඔයගොල්ලන්? සුගතියට යම් කෙනෙක් ආවොත් ඒ සුගතියේදී ආයු වර්ණ සැප බල ලබන්න උදව් වෙන්නේ දානය. හැබැයි සුගතියට එන්ට උදව් වෙන්නේ කුමක්ද? දානේ නෙවෙයි. සුගතියට ආපු කෙනාට සැප ලබන්න දානේ උදව් වුණාට සුගතියට එන්න උදව් කරන්නේ කවුද? සීලය. සීලයෙන් තමයි යම් මිනිසෙක් වේවා දෙවි කෙනෙක් වේවා යලි මනුෂ්‍ය ලෝකයට යලි දිව්‍ය ලෝකයට යන්න පුළුවන්කම ලැබෙනවා නම් ලැබෙන්නේ කුමකින්ද? කුමක උදව්ගෙන්ද? සීලෙහි උපකාරයෙන්. දැන් ඔබට මොකද හිතෙන්නේ? බුදුරජාන් වහන්සේ පෙන්වා දුන් දේ දැන් ඔබට තේරෙනව නේද? දානයට වඩා සීලය අග්‍රයි කියන එක. නමුත් එයින් අදහස් වෙනවද දානය නැතුව සීලය ඇති කියලා? තේරෙනවද මම කියන එක? දැන් බලන්න යම් කෙනෙක් සුගතියකට ආවොත් මනුෂ්‍ය ලෝකයට වේවා දිව්‍ය ලෝකෙ මේ ඔක්කොම සුගතිය කියලා කියන්නේ. මනුෂ්‍ය ලෝකයට ආපු කෙනාට ආයු වර්ණ සැප බල ලැබෙන්නේ මොනවයින්ද? පෙර දන් දුන්නාම. දිව්‍ය ලෝකේ ආයු වර්ණ සැප බල ලබන්නේ පෙර දන් දීමෙන්. පෙර දන් දුන්න එකේ විපාක විදිහටයි. හැබැයි මේ මනුෂ්‍ය ලෝකයට වේවා දිව්‍ය ලෝකයට වේවා එන්ට උදව් කරන්නේ මොකකින්ද? සීලයෙන්. එහෙනම් සීලය මුල් කරගෙන සුගතිය උපදවා දෙනවා. සීලේ පිණින් සුගති ලෝකයක උපදින්න පුළුවන්. හැබැයි සිල්වන්ත කෙනා දන් දීලා නැත්තම් සිල්වන්ත කෙනෙක් ඉන්නවා. ඕක කයි බිඳලා මලන් පස්සේ සුගතියට යනවා. ඔහු දන් දීලා නැහැ. දුර්වලයි ඔහුගේ දානමය පින්කම්. දැන් මොකද වෙන්නේ? ඒ සුගති ලෝකයේ ආවිෂය දුර්වලයි. වර්ණය දුර්වලයි. සුව පහසුව කායික බලය දුර්වලයි. දැන් ඔබට තේරෙන්න ඕන දානයට වඩා සීලය අග්‍ර වූ විපාක වලින් යුක්තයි කියලා. ඒ වගේම ඔබට තේරෙන්න ඕනේ දානයත් කළ යුතුයමයි. දානමය පින්කමත් කළ යුතුයමයි. සීලමය පින්කමත් කළ යුතුයමයි. මක් නිසාද? යම් කෙනෙක් ඉන්නවා දන් දෙනවා සිල් රකින්නේ නැහැ. ඔහුට මොකද වෙන්නේ? දානේ විපාක උඩ තියෙනවා. සිල් රකින්නේ නැහැ. එතන මොකද වෙන්නේ? සීල විපාක නැහැ. සීල විපාක මොකද්ද? සුගති ලෝකය. එහෙනම් උන් සීල් රකින්නේ නැති කෙනාට සුගති ලෝකේ නැති වෙලා යනවා. දානය දීලා තියෙනවා. දාන විපාක ලැබෙනවා. දැන් කොහෙද ලැබෙන්නේ? දුගතියක තමයි ඒක ලබන්න තියෙන්නේ. ඒතොර එබඳු කෙනාට ඒ සැප ලැබෙන්නේ. දැන් යම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන යම් කෙනෙක් ඉන්නවා සිල් ආරක්ෂා කරන්නේ දන් දෙනවා. ඔහු කය බිඳලා මලන් පස්සේ තිරිසන් ලෝකේ තිරිසන් සත්තු විදියට ආයු වර්ණ සැප ආදී දේ ලැබෙනවා. ගරු බුහුමන් ආදී දේ ලැබෙනවා. තිරිසන් ලෝකේ දැන් ඔය සුනකයෝ වෙලා, ගවයන් වෙලා, ඇත්තු අස්සයෝ වෙලා ඒ දානේ විපාක තිරිසන් ලෝකේදී ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එතකොට ඔහුට ඇයි සුගතියකට එන්න බැරි වුනේ?
සීලය ආරක්ෂා නොකළ නිසා. දැන් අපට තේරෙන්න ඕනේ දානමය පින්කම අනිවාර්යෙන් කළ යුතුයි. සීලමය පින්කමත් අනිවාර්යෙන් කළ යුතුමයි. මක් නිසාද? ඒ දෙකෙන්ම තමයි සුවපහසු ජීවිතයක් ඉපදෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දානමය පින්කම වගේ සීලමය පින්කම වගේ ඒ දෙකටමත් වඩා බලවත් සුවපහසු සැප විපාක ලබා දෙන පුණ්‍ය විපාක සහිත පුණ්‍ය ක්‍රියාවක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී සිතෙන් වාසය කිරීම. මෙත් වැඩීම. එතකොට දන් දීමට වඩා ඉහළ පිනක් ලැබෙනවා සිල් රැකීමෙන්. සිල් රැකීමටත් වඩා ඉහළ පිනක් ලැබෙනවා මෙත් වැඩීමෙන්. ආනිසංස වැඩි. දැන් බලන්න යම් කෙනෙක් ඉන්නවා දන් දෙන්න පෙළඹෙනවා. දානමය පින්කමක් ඔන්න සංවිධානය කරන දැන් දන් දෙන්න හිත තියෙනවා. හැබැයි ඔහුට මෙත්සිත නැහැ. මෛත්‍රියක් නැහැ. තරහ හිත තියෙන්නේ. මෛත්‍රී සිත නැති කෙනා තරහ තියෙනවා. තරහ සිතෙන් යුක්තව දානයක් සූදානම් කරනවා. ඒ දානමය පින්කම සාර්ථක වෙයිද? රණ්ඩුවක් නේද ඉතුරු අන්තිමට? නේද? ඇදකුද හිවීමයි අඩුපාඩු හිවීමයි රණ්ඩුවකුයි තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඇයි? මෙත්සිතක් නැහැ. දැන් ඔබ දැකලා ඇති දානමය පින්කම් වේවා වෙනත් කටයුතු වලදී මිනිසුන් අතර බහිම්බස් වීම, නොහොඳ නොකාඩු කතා කර ගැනීම, හිත් පළුදු වීම ඇති වෙනව නේද? දානවලදී පවා නේද? දානමය පින්කම කරද්දී පවා ඇදකුද හොයන කතා කරන සිද්ධි කොච්චර තියෙනවද නේද? ඇතැම් විට භික්ෂූන් ගැන, ඇතැම් විට දාන සම්බන්ධ වෙච්ච අය ගැන විවිධාකාර ඇදකුද කතා කරමින් අඩුපාඩු කතා කරමින් එබඳු ක්‍රියා කරන අවස්ථා, එබඳු සිදුවීම් ඕන තරම් ලෝකේ තියෙනවා. ඒතර ඒ වගේ දුර්වල සිතෙන් දානමය පින්කමක් කළොත් එහෙනම් ඒ දානමය පින්කමේ ආනිසංසය දුර්වල වෙනවා. එතකොට දානමය පින්කම වඩා සාර්ථක කරන්න බැබලෙන්න උදව් වෙන දේ තමයි මෙත්සිත. මෛත්‍රී සිත. මෛත්‍රී සිත තියෙන කෙනාට ඒ මෙත්සිතෙන් යුක්තව දන් හැන්දක් බෙදුවොත් එහි අලංකාරය බලවත් නේද? අමනාප සිතෙන්, ගැටෙන සිතෙන්, අහිතවත් සිතෙන් බත් හැන්දක් බෙදෙනවා. මෙත් සිතෙන් බත් හැන්දක් බෙදෙනවා. ඒ දෙකෙහි වෙනස ඔබට තේරෙන්න ඕන. දැන් අපි හිතමු අම්මා කෙනෙක් දරුවෙකුට කැම ටික දෙනවා. අම්මා කෙනෙක් දරුවෙකුට කැම දෙද්දී අමනාප සිතෙන් බත් හැන්දක් බෙදෙනවා. මෛත්‍රී සිතෙන් අම්මා කෙනෙක් දරුවෙකුට බත් හැන්දක් බෙදෙනවා. ඒ දෙකෙහි දෙදෙනා කෙරෙහිම තිබෙන ආනිසංස වෙනස් නේද? තේරෙනවද? දරුවෙක් මෛත්‍රී සිතෙන් අම්මා තාත්තට බත් හැන්දක් බෙදෙනවා. දරුවෙක් තරහ සිතෙන් අම්මා තාත්තට බත් හැන්දක් බෙදෙනවා. ඒ දෙකෙහි දෙදෙනා කෙරෙහි පිහිටන ආනිසංස දෙආකාරයිනේ. වඩාත් ශ්‍රේෂ්ඨ, වඩාත් සුවපහසු ආනිසංසයේ පවතින්නේ කෙබඳු කෙනා තුළද? මෛත්‍රී සිතින් යුක්තව දානමය පින්කම් කරන කෙනා මුල් කරගෙනයි. එතකොට මෛත්‍රී සිතෙන් දානයක් දුන්නොත් අනුග්‍රහකයා, ඒ කියන්නේ දානේ අනුභව කරන කෙනාටත් සුවය තියෙනවා. නේද? දැන් අම්මා කෙනෙක් ළමයෙකුට කැම ටිකක් දෙනකොටත් ඒකම තමයි. මෛත්‍රියෙන් කැම ටික දෙනකොට ඒ ළමයාට ඒක යහපත්ව පිහිටනවා. තරහ සිතින් කැම ටිකක් දුන්නොත් එළමෑටෙහි යහපත් පිහිටීම නැහැ. නේද? අම්මා කෙනෙකුට දරුවෙක් කැම ටිකක් දෙද්දිත් මෛත්‍රියෙන් යුක්තව කැම ටික දුනොත් ඒ දෙපිරිසම යහපත්ව පිහිටනවා. තරහ සිතින් කැම දුන්නොත් ඒක යහපත් ස්වභාවය දුර්වල වෙනවා. ඒ නිසා දැන් ඔබට තේරෙන්න ඕන මෛත්‍රී සිත
දානමය පින්කමෙහි වටිනාකම වැඩි කරන්නට ආනිසංස පුළුල් කරන්න ඒ පින්කම අග්‍ර දෙයක් බවට පත් කරන්නට උදව් වෙනවා. ඒ වගේම තමයි සීලය සුරක්ෂිත කරගන්න උදව් වෙන්නේ මෛත්‍රී සිත. දැන් අප බලන්න ඇතැම් අය ඉන්නවා සිල් ගන්න ආසයි, සිල් සමාදන් වෙන්න ආසයි, සිල් සමාදන් වෙනවා. ආරක්ෂා කරගන්න බෑ. ඇතැම් අයට ආරක්ෂා කරගන්න බෑ. මොකද්ද හේතු වෙන්නේ? දැන් බලන්න ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා, බොරු කියනවා, මත්ද්‍රව්‍ය බොනවා. මේ නරකයි කියන සම්මත ක්‍රියා ඔක්කොම කරන්න ගොඩාක් හේතු වෙන්නේ මොකද්ද? මෛත්‍රියක් නැතිකම. සාමාන්‍ය භාෂාවකින් තෙතමනයක් නැති මිනිස්සෙක් කියන්නේ. ඒතර ප්‍රාණඝාතය කරන්න ගොඩක් උදව් වෙන්නේ මෛත්‍රිය නැතිකම. සොරකම් කරන්න ගොඩක් හේතු වෙන්නේ මෛත්‍රිය නැතිකම. වැරදි කාම සේවනය කරන්න ගොඩක් හේතු වෙන්නේ මෛත්‍රිය නැතිකම. බොරු කියනකට ගොඩක් හේතු වෙන්නේ මෛත්‍රියක් නැතිකම. මද්ද්‍රව්‍ය භාවිතයට හේතු වෙන්නේ මෛත්‍රිය නැතිකම. මෛත්‍රියක් තියෙනවා නම්, පුලුල් මෙත් සිතක් තියෙනවා නම් ඕවතින් ප්‍රාණඝාතය කෙරෙන්නේ නැහැ. සොරකම කෙරෙන්නේ නැහැ. වැරදි කාම සේවනය කෙරෙන්නේ නැහැ. බොරු කීම කියන එක කෙරෙන්නේ නැහැ. මද්ද්‍රව්‍ය භාවිතය කෙරෙන්නේ නැහැ. ඔහුතුල සුව පහසුවෙන් සිල්පද සුරක්ෂිත වෙනවා. ඔබට මේක තේරෙන්න ඕන. ඔබට මේක තේරුම් ගන්න දුෂ්කර නෑ. ඔබට මේක පහසුවෙන් තේරෙන්න ඕන. දැන් ඔබට තේරෙන්න ඕන දානමය පින්කම ඊතා පුළුල් අග්‍ර ශ්‍රේෂ්ඨ ආනිසංසයන්ගෙන් යුක්තයි. ඒ දානමය පින්කමට වඩා සීලමය පින්කම බොහෝ අග්‍රභාවයෙන් යුක්තයි. ඒ දානමය පින්කමට වඩා සීලමය පින්කමට වඩා අග්‍ර විපාක තියෙන්නේ මෙත් සිත පැවැත්වීමෙන්. ඒ දානමය පින්කමත් සීලමය පින්කමත් ඒ පින්කම් දෙකම ඊට උසස් බවට පත් වෙන්නේ මෙත් සිත පැවැත්වීමෙන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුණ්‍ය ක්‍රියා ගැන විස්තර කරද්දී දානමය පින්කම සීලමය පින්කම වගේම මෛත්‍රී සිත පැවැත්වීමෙන් රැස්වෙන පින ගැනත් කියලා දෙනවා. ඒ තුන් ආකාරයේම පුණ්‍ය ක්‍රියා කිරීම පිණිසයි බුදුවරු මිනිසුන්ට දෙවියන්ට අනුශාසනා කරන්නේ. ඒතර මේ පුණ්‍ය ක්‍රියා ගැන දන්නේ නැත්නම් මිනිසුන් මේවා කරන්න පෙළඹෙන්නේ නැහැ. බලන්න දැන් දානමය පින්කමක් කරන්නට මහා කාලයක් වෙහෙසක් අමුතු ආයාසයක් ගන්න ඕනේ නේද? නේද? ගෙදර උයන බත්තලියේ බත් හැන්දක් අම්මට බෙදන්න දෙන්න අමුතු ආයාසයක් ගන්නවද? තාත්තට බත් හැන්දක් බෙදන්න, ගෙදරට එන ආගන්තුකයන්ට බත් හැන්දක් බෙදන්න අමුතු ආයාසයක් ගන්නවද? ලොකු වෙහෙසක් නැහැ. එතෙන්දී මානසික ආයාසයක් තියෙනවා. මානසික වෙහෙසක් තියෙනවා ධර්මයේ නොදත් කෙනාට. ධර්මයේ දන්න කෙනාට මානසික වෙහෙස නැති වෙලා යනවා. දන් දීමේදී තියෙන්නේ මානසික වෙහෙසක් විතරයි. දීමට තියෙන අකමැත්ත, ගිජු එහෙම නැත්නම් වස්තුවට තියෙන ගිජු බව, ලෝභය, මසුරුකම ආදී දේවල් තමයි දාණයට තියෙන වෙහෙස. එහෙම නැත්නම් දන් දෙන්න වෙහෙසක් නැහැ. දැන් අම්මට බත් ටිකක් දෙන්නත් ලෝභී කෙනාට වෙහෙසයිනේ. අම්මට කෑම ටිකක් දෙන්න මසුරු මල තියෙන කෙනාට පහසුද? වෙහෙසක් එයාට ඒක. භික්ෂුන්ට දන් දීම ගැන කවර කතාවද? මසුරු මල නැති කෙනාට, ලෝභය නැති කෙනාට, කරුණා මෛත්‍රියෙන් යුක්ත කෙනාට දන් දීම ඊටාම සුවපහසු දෙයක්. පීඩා රහිත දෙයක්. ගුණගරුක මිනිසයා, ධර්මයේ දත් මිනිසයා දන් දීම පිණිස නැමුණු සිතින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඔවුන් දීම පිණිස දෑත් සෝදගෙන ඉන්නේ කියලා. එබඳු ගුණවත් කෙනාට අනුභවය වෙහසක් දීම
සුවයක්. ධර්මයේ දත් කෙනාට නොදී අනුභව කිරීම අතිශය කරකස පීඩාවක්. ගුණගරුක මනුෂ්‍යයාට අනුභව නොකොට දීම සුවයක්. අම්මලාන් එහෙම අය. ලෝකේ යම්තාක් අම්මලා ඇද්ද ඒ අම්මලාට අන්නේ ගුණය දරුවන් කෙරෙහි පිහිටනවා. ඇතම් ඇයට නැති අවස්ථා තියෙනවා. නමුත් ඒ කලාතුරකින් දෙමාපියන්ට අම්මා කෙනෙකුට දරුවන් කෙරෙහි ඒ ගුණේ තියෙනවා. සිළු සතුන් කෙරෙහි ඒක පිහිටන්නේ නැහැ. නිතරම අම්මා කෙනෙක් කුසගින්නේ ඉඳගෙන දරුවන්ට කැම දෙනවා. දරුවන් කාලා හොඳින් ඉන්නකොට අම්මට කුසගින්න නොදෙන ඉන්න පුළුවන්. නේද? අන්න ඒ වගේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දන්න කෙනා, පින්නපව ගැන දන්න කෙනා, ජීවිතය ගැන දන්න කෙනා දන් දෙන්නේ මවක් වාගේ. මවක් දරුවන්ට ආහාර දෙන්න වගේ දාණයට නැමුණු සිතින් වාසය කරනවා ධර්මයේ දත් මිනිසයා. මක් නිසාද එහි ආනිසංස අපමණ තියෙනවා. ප්‍රමාණ කරන්න බෑ. ඒ නිසා ඒ විදිහේ දානය ගැන දැනගෙන දානමය පින්කම් හොඳින් කරන්න උත්සාහ කරන්න. දානයට වඩා ශීලමය පින්කම අග්‍ර බව දැනගෙන සිල් සුරක්ෂිත කරගන්න උත්සාහ කරන්න. දානයටත් සීලයටත් වඩා මෛත්‍රී සිත අග්‍ර බව දැනගෙන මෙත් සිත පවත්වන්න උත්සාහ කරන්න. එතකොට ධර්මයේ දන්න කෙනාට දන් දීම කියන කටයුත්ත දුෂ්කර නොවන බව අපි තේරුම් ගත්තා. දන් දීම දුෂ්කර නොවන කෙනාට සිල් රැකීමෙහි කිසිම දුෂ්කරකමක් නැහැ. මෙත් සිත පැවැත්වීම ඊතරම්ම දුෂ්කරකමකුත් නැහැ. එනම් දන් දීම, සිල් රැකීම, මෙත් සිත පැවැත්වීම කියන ඒ පුණ්‍ය ක්‍රියා තුන හොඳින් කිරීම පිණිස යම් දුෂ්කරකමක් තියෙනවා නම් ඒ දුෂ්කරකම නැතිවන්නේ ධර්මයේ දැන ගැනීමෙන්. ධර්මයේ දැනගන්න නැති කෙනා, ධර්මයේ දන්නේ නැති කෙනාට දන් දීම දුෂ්කරයි, සිල් රැකීම ඊට වඩා දුෂ්කරයි, මෙත් සිත ගැන කතා කරන්නවත් ඔහුට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ධර්මයේ දැන ගැනීම, ධර්මයේ ඉගෙන ගැනීම, බුදුරජාන් වහන්සේ පෙන්වා තියෙන දේ ඉගෙන ගැනීම මිනිස්සෙකුගේ සෑම දියුණුවක් පිණිසම උපකාර වෙනවා. මෙලොව පරලොව උසස් දියුණුව පිණිස ධර්මයේ දැන ගැනීම උවමනා වෙනවා. ඒ නිසා බණ අහන්න පුරුදු වෙන්න, ධර්මය ඉගෙන ගන්න පුරුදු වෙන්න, බුදුරජාණන් වහන්සේගේ වචනය අත් නොහැර පිළිපදින්න පුරුදු වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දන් දෙන කෙනා, සිල් රකින්න කෙනා සුගති ලෝකේ ඉපදෙනවා. ඒ සුගති සම්පත් ලබනවා. නමුත් ඒ සුගති සම්පත් ස්වල්ප කලකින් නැති වෙලා යනවා. දැන් අපි කලින් කතා කළා සුගති ලෝකයේ නැත්නම් දෙවියන් අතර ආයු වර්ණ සප බල ඊටා බලවත්, ඊටා ප්‍රනීත සප සම්පත් තියෙන දෙවියන් අතර. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ සප විපාක පවා ස්වල්ප කලකින් නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ලෝකයේ යම් මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ හෝ කුමන හෝ තැනක ඉපදුනත් ඒ ඉපදුණු කෙනාට තියෙන යම් සපක් සොම්නසක් තිබ්බනම් සුළු කලකින් ඒක නැති වෙලා යනවා. ඉපදුණු කෙනාගේ ඒ සුවය පහසුව වයසට යෑමෙන්, ලෙඩවීමෙන්, මරණයෙන් නැති වෙලා යනවා. ආයු වර්ණ සප බල කියන සුවය පහසුව ලෙඩවීම, වයසට යෑම, මරණය ඉදිරියේ ෂය වෙලා නැති වෙලා අතුරුදහන් වෙලා යනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා සුගතිය වුණත් తాවකාලිකයි, ස්වල්ප කලයි. කොහේ ඉපදුනත් ඉපදුණු කෙනාට නොමරී ඉන්න විදිහක් නැහැ. මැරෙනවා, මරණයටපත් වෙනවා. ඒ නිසා මේ යථාර්ථය හොඳින් තේරුම් ගන්න කියලා බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ විදිහට මේ ලෝකයේ යථාර්ථය හොඳින් තේරුම් ගන්නවා නම් කුමක්ද? ඉපදුණු කෙනාට ස්වල්ප කලයි ඉන්න ලැබෙන්නේ. මොන සැප සම්පත් ලෝකෙ තිබ්බත් ඊටා සුළු කලයි ඒව විඳින්න වෙන්නේ. බොහෝ කලක් ලබන්න බෑ. සුළු කලකින් මේ සියල්ල දාලා යන්න සිද්ධ වෙනවා. පරලෝ යන්න වෙනවා. මෙන්න මේ ධර්මය තේරුම් ගන්න කියලා බුදුරජාණන් පෙන්වා දෙනවා. මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් ඔහුට මේ ලෝකේ යම්තා පුණ්‍ය ක්‍රියාවක්ද
ඒ පුණ්‍ය ක්‍රියා සම්පූර්ණ කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. උපන් කෙනාට මැරෙන්න සිද්ධ වෙනවා. සුළු කලකින් මේ ලෝකයෙන් යන්න වෙනවා. පරලෝකේ යන්න වෙනවා. මේ සියල්ල දාලා යන්න වෙනවා කියලා තේරුම් ගන්නවා නම් පිළිගන්නවා නම් ඔහුට සීල පුණ්‍ය ක්‍රියා කිරීමේ ශක්තිය හැකියාව උපදිනවා. අන්න ඔහු දානමය පින්කම් හොඳින් කරනවා. සීලමය පින්කම් හොඳින් කරනවා. භාවනාමය පින්කමුත් හොඳින් කරන්න ඔහු සමර්ථ වෙනවා. ඔහු යම්තාක් දුගතිය ඇද්දේ දුගති සියලු දුකතීන් වලින් නිදහස් වෙලා සියලු දුක් වලින් නිදහස් වෙලා දුකෙන් තොර වූ නිවන අවබෝධ කරගන්න සමර්ථ වෙනවා. ආන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක බව සම්පූර්ණත්වයට පත් කරගන්න කවුරුත් කල්පනා කළ යුතුයි. ඉතින් අද දවසේදී මේ දානමය පින්කම කළ ඔබට අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන ධර්මයේ දකිමින් දානමය පින්කම් සීලමය පින්කම් සහ භාවනාමය පින්කම් සම්පූර්ණ කර ගැනීම පිණිස අපේ ජීවිතයේ මේ ස්වල්ප වූ తాවකාලික වූ බව හොඳින් අවබෝධ කරගෙන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සම්පූර්ණ කර ගැනීම පිණිස සිළු දෙනාට වාසනාව උදා වේවා.